වාසනාවන්ත පින්වතුනි, අපි බොහෝම දුෂ්කර ගමනක් ගෙවාගෙන මේ උඩට නැගගත්තේ දුර්ගේශ්වරී කියන කඳු වලල්ල මේ තියෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරපු කඳු වලල්ල. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම දුෂ්කර ක්‍රියා කරනවා බුද්ධත්වයට පත් වෙන්න පෙර. හැබැයි ඔබ බලන්න සත්බුදුරජාණන් වහන්සේලා ඊටත් පෙර අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ ඉඳන් විවරණ ගත්ත සූවිසි බුදුරජාණන් වහන්සේලා, අටවිසි බුදුරජාණන් වහන්සේලා, ඔය බුදුවරුන්ගේ විස්තර ඇතුළත් පොත්පත් කියවනකොට බලන්න හැම බුදු කෙනෙක්ම දුෂ්කර ක්‍රියා කරලා තියෙන්නේ. බොහෝ බුදුවරු සතියයි, මාසයයි, මාස 3යි, උපරිම මාස 6යි. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ පමණක් අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කළා. ඒක පෙර සසරේ උන්වහන්සේ පාරමී පුරලා තිබුණත් දස පාරමී, පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා හිටියේ. හැබැයි පාරමී සම්පූර්ණ කරලා කාශ්‍යප බුද්ධ ශාසනය තුල අපේ බෝසතාණන් වහන්සේ ඉපදුනා. ඒ කාලේ උන්වහන්සේගේ නම තමයි ජෝතිපාල මානවකයා. තමන්ගේ යාළුවෙක් හිටියා, මිත්‍රයෙක්, කල්යාණ මිත්‍රයෙක්, ගටිකාර. ඔබ මේ ගටිකාර සූත්‍රය අහලා තියෙනවා. ඒ වෙලාවේ ගටිකාර තමන්ගේ මිත්‍රයාට කියනවා, යහළුව බුදු කෙනෙක් පහළ වෙලා අපි යන් කීව බණහන. ඒ වෙනකොට අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවකයා බොහොම උසස් කුලයේ කෙනෙක්. ගටිකාර කියන්නේ කුඹල් කරුවෙක් කියලා. අර ගටිකාර බුදු කෙනෙක් පහළ වෙලා බණහන්න යන් කියපු ගමන් වචනෙන් කියවුණා එකපාරට, ඔය මුඩු මහණන්ගෙන් බණහල මට වැඩක් නැහැ කියලා. දෙවනි පාරක් කිව්වා, නෑ මිත්‍රය, බුදු කෙනෙක් පහළ වෙලා අපි යන් කියව බණ ටිකක් අහලා එන්න. දෙවනි පාරක් කිව්වා, මං කියවනේ ඔය මුඩු මහණන්ගෙන් බණහල මට වැඩක් නැහැ කියලා. තුන්වෙනි පාරත් ඔය වචනේ කිව්වා. ඊට පස්සේ ගටිකාර කල්පනා කරා, නැවත නැවතත් ඔය දේ කියවන එක අකුසලයක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙයාව කොහොම හරි උපක්‍රමශීලීව අරගෙන යන්න ඕනේ. එහෙනම් අපි නාන්න යන්න කියලා. දැන් තරුණ වයසේ යාළුවෝ දෙන්න හොඳයි කියලා නාන්න කියලා. ඒ කාලෙත් ඔය මේ ඉන්දියාවේ තිබිච්ච කුල ભેද, උස් පහත් ભેද හරියට තිබිලා තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේ උසස් කුලයේ කෙනෙක් නිසා ගඟට බැහැලා නානකම් ගටිකාර ගම් ඉවුරට වෙලා හිටියේ. නාලා ගොඩට එනකොට. නාලා ගොඩට එනකොටම එක පාට නැකිట్లా ගිහිල්ලා කෙස් වැටියෙන් අල්ලලා ඔළුවෙන් අල්ලලා හෙල්ලුවා. යනවද නැද්ද එහෙව බනහන. අන්න එහෙම අහනකොට හිතුණා, කවදාවත් මේ ගටිකාර වගේ කුමල් කරුවෙක් මගේ කෙස් වැටියේ, මං වගේ උසස් කුලයක කෙනෙක්ගේ කෙස් වැටියට අත තියන්නේ නැහැ ඔළුවට. බය නැතුව මගේ ඔළුවෙන් අල්ලලා හෙල්ලුවේ. ඔය නම් ඒකාන්තයෙන් බුදු කෙනෙක් වෙන්නේ නැති. යන් කියලා කියනවා. එතකොට අපිට පේනවා අර බුදු කෙනෙකුට අගෞරව කරන්න කීවමත් නෙමෙයි. ඒ කාලෙත් අපි බුද්ධ කියාගත්ත හොරු ගොඩාක් ඉඳලා තියෙනවා. එක එක විදිහට අපේ බුදුහාඳුරු පහළ වෙනකොට හිටියේ නිගණ්ඨනාථ පුත්, සංජය බෙල්ලට්ටි පුත්, අජිත කේස කම්බලි, කකුද කච්චායන ඔක්කොම කිව්වේ අපි විමුක්තිය ලැබපු අය කියලා. හැබැයි එදා ගිහිල්ලා බණ ඇහුවා. බණ අහපු දවසේම තීරණය කරා පැවිදි වෙන්න. බුද්ධ ශාසනය තුල පැවිදි වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විවරණ ලැබලා දුන්නා. 24 වෙනි වතාවට බුදු කෙනෙක්ගේ විවරණ ගත්තා. මහණෙනි, මේ මහා වීරියවන්ත කෙනා මේ මහා භද්‍ර කල්පේ ඊළඟට ගෞතම නමින් සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා විවරණ ගත්තා. එදාර බලෙන්ම යන් කියලා බණහන් එක්කන් ගිය ගටිකාරට පැවිදි වෙන්න විදිහක් නැහැ. අම්මා තාත්තා දෙන්නම අන්ධයි. අන්ධ දෙමව්පියන්ව රැක බලා ගනිමින්, ඒ දෙමව්පියන් පෝෂණය කරමින් ගටිකාර තමයි අම්මා තාත්තව රැක බලාගන්නේ. හැබැයි ගිහි ජීවිතය තුල හොඳට ධර්මයේ දියුණු කරලා අනාගාමී ඵලයටමපත් වුණා. ඒ ගටිකාර මිය ගිහිලා ඉපදුනා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ. අන්නේ ගටිකාරම තමයි අපේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරනකොට බඹලව ඉඳන් බැලුවා මගේ සංසාරි මිත්‍රය.
අද ගිහි ජීවිතය අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරනවා බුද්ධත්වයේ පිණිස වීරිය වඩන්න යන ගමන. මගේ අතින් අටපිරිකරක් පූජා කරගන්න ඕන කියලා තමයි අහසින් ඇවිල්ලා අටපිරිකර පූජා කරේ. එතකොට පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා පළවෙනි සති දෙකම අනුපිය කියන අඹවනේ වැඩ හිටියා කියනවා. පැවිදි සුව විඳින්මින් වැඩ හිටියා. උන්වහන්සේට පුදුම සුවයක් දැනුණා. සිවුරු පිරිකර දරාගෙන අර රාජාභරණ ගලවලා කෙස් ඇටිය කපලා ඔක්කොම අතහැරලා උදකලා වුණාට පස්සේ පුදුමාකාර සැපයක් දැනුණා. මාලිගාවේ රාජ කුමාරයෙක් හැටියට ඉන්නකොට කොච්චරනම් කෙලෙස් උනන උල්පතක්ද කියලා තේරුණා. හැම වෙලාවෙම රජවරු ඉන්නේ බයෙන්. ආරක්ෂකයෝ කන බොන දේවල් හැම දෙයක්ම පාරක ගියත් විශාල පිරිසක් පිරිවරාගෙන යනවා. මේ ඔක්කොම අතහැරලා මහ වනාන්තරයකට ගිහිල්ලා මේ සිවුරක් දරාගෙන ගත කරන ජීවිතේ කොච්චරනම් සැපයක්ද කියලා අනුපිය කියන අඹ වනයේ සති දෙකක් බොහෝම හුදකලාව අපේ බෝසතාණන් වහන්සේ ගත කරා. ඒ සති දෙක අවසන් වෙලා කල්පනා කරනවා ගුරුවරයෙක් හොයාගෙන යන්නට ඕන. ඉස්සලාම ගියා ආලාර කාලාම ළඟට. ගියාට පස්සේ විශාල පිරිසකට භාවනා උගන්වනවා ආලාර කාලාම. ආලාර කාලාම ළඟ නතර වෙලා භාවනා කරා කියලා කොහෙවත් නැහැ. දේශනාවේ තියෙන ආලාර කාලාමත් එක්ක සාකච්ඡා කරා. ඔබ මොකද්ද මේ උගන්වන මාර්ගය? ඔහු කිව්වා මම මෙන්න මේ මාර්ගය උගන්වන්න. ඒ ටික අහගෙන සුළු වෙලාවයි පැත්තකට ගිහිලා වාඩි වෙලා භාවනා කරා. ඒ කියන අරූප ධානයට හිත දියුණු කරගත්තා. ඊට පස්සේ ඇවිල්ලා ඇහුවා ආලාර කාලාමගෙන් ඔබ මීට වඩා දෙයක් දන්නේ නැද්ද? ආලාර කාලාම පුදුමයටපත් වුණා. මගේ ශිෂ්‍යයන්ට අවුරුදු ගාණක් යනවා ඔය ටික ඉගෙන ගන්න. ඔබ මගෙත් එක්ක සාකච්ඡා කළ සුළු වෙලාවක් ඇතුළත හිත වඩාගත් අරූප ධානයක්. ඔබ කැමතිනම් අපි මේ ශිෂ්‍ය පිරිස බෙදාගෙන අපි මේ අයට ගුරුවරු හැටියට කටයුතු කරමු කියලා බෝසතාණන් වහන්සේට ආරාධනා කරා. උන්වහන්සේ කියා හිටියා මං විමුක්තියක් හොයාගෙන යන කෙනෙක්. මට මෙතනින් මේ බලාපොරොත්තු වෙන මඟ ලැබෙන්නේ නැහැ. ආලාර කාලාම අතහැරලා ගියා. එහෙම යනකොට උද්දකරාම පුත්ත තවත් ගුරුවරයෙක් හැටියට බොහෝ පිරිසක් පිළිගන්න කෙනෙක්. ඔහු ළඟටත් ගිහිලා ඔහු එක්ක සාකච්ඡා කරා. ඔබ මොකද්ද මේ උගන්වන මාර්ගය? ඔබ කියලා දෙන විමුක්ති මාර්ගය මොකක්ද කියලා ඔහු එක්ක සාකච්ඡා කරා. සාකච්ඡා කරලා පැත්තකට ගිහිලා වාඩි වෙලා භාවනා කරා. ඉක්මනින්ම ඒ මට්ටමට හිත දියුණු කරගත්තා. ඔහුගෙනුත් ගිහිල්ලා අහනවා මීට වඩා එහා දෙයක් ඔබ දන්නේ නැහැ. අනේ මන් දන්නෙත් ඔච්චරයි කියලා. උන්වහන්සේ ඒ මට්ටමට සුළු මොහොතෙන් හිත වඩා ගත්තා. උද්දකරාම පුත්තත් යෝජනාවක් කරා අපි මේ ශිෂ්‍ය පිරිස බෙදාගෙන මේ අයට ශාස්ත්‍රවරු හැටියට කටයුතු කරමු. මම මේක නෙමෙයි හොයාගෙන යන්නේ කියලා අතහැරලා ගියා. මහා වනාන්තරයට ඇවිල්ලා මේ තියෙන්නේ පොඩි කොටසක්. එතකොට මෙතනින් එහා මේ කඳු අලලු මහා වනාන්තරය එදා පැවතිච්ච මේ මහා වනාන්තරවල අපේ බෝසතාණන් වහන්සේ ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් පුදුමාකාර දුෂ්කර ජීවිතයක් ගත කළා. මජ්ක්‍ධිම නිකායේ තියෙන අරිය පරියේෂණ සූත්‍රය, සාරිපුත්ත සීහනාද සූත්‍රය. සාරිපුත්ත හාමුදුරන්ට විස්තර කරනවා දුෂ්කර ක්‍රියා කරපු කාලය ගැන. අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී සාරිපුත්ත හාමුදුරන්ට බුදු වෙලා කියනවා සාරිපුත්ත දුෂ්කර ක්‍රියා කරන කාලේ ආහාර වර්ජණයෙන් විමුක්තියක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරපු තවුසන් අතර මම ඉහළටම ආහාර වර්ජනය කරපු කෙනෙක් කියලා. ආහාර ගැනීම අඩු කරලා ඒ කාලේ උන්වහන්සේ විස්තර කරනවා අර පුංචි නිකන් ලොවි ගෙඩි වගේ මසන් කියලා ගෙඩියක් තිබිලා. එක මසන් ගෙඩියකින් දවසක් වෙන කිසිම ආහාරයක් නැතුව වැඩ හිටියා කියලා. සාරිපුත්ත ඔබට හිතෙන්න පුළුවන් කියනවා ගොඩාක් ලොකු ගෙඩියක්ද කියලා මේ මසන් ගෙඩිය. නෑ ඒ ප්‍රමාණෙම තමයි කියන්නේ. ඊළඟට කියනවා එක හාල් ඇටයක් දිවාග තියාගෙන සතියක් කිසිම ආහාරයක් නැතුව වැඩ හිටියා කියලා. සාරිපුත්ත ඔබට හිතෙන්න පුළුවන් කියනවා නිකන් ඒ ලොකු හාල් ඇටයක්ද කියලා. එහෙමත් ඉන්න පුළුවන්ද කෙනෙකුට කියලා. ඒ ප්‍රමාණෙම තමයි කියන්නේ. එක අබෑටයක් දිවාග තියාගෙන කිසිම ආහාරයක් නැතුව හිටියා කියලා. එතකොට ඔහොම ආහාර වර්ජනය කරගෙන ගිහිල්ලා උන්වහන්සේ විස්තර කරනවා සාරිපුත් ඒ කාලේ මගේ හිස් කබල වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියලා. අතපය හරියට අසීතික කියන වැල්පුරුක් වගේ වුණා කියලා.
ඊළඟට පේලිය සම්පූර්ණයෙන්ම මතු වෙලා වකිනවා. පපුව අල්ලනකොට කොඳුයට පේලිය අස්ති පපුවට පිරිමදිනකොට අහු වෙනවා කියන. මේ මුළු හැම ඔක්කොම ඇට සැකිල්ලට ඇලිලා ගියා කියන. උන්වහන්සේ මේ විදියට දුෂ්කර ක්‍රියා කරලා අවසානයේ උන්වහන්සේටම හිතෙනවා ආහාර වර්ජණයෙන් විමුක්තියක් ලබන්න පුළුවන් නම් අද ඉඳන් මං ආහාර ගැනීම සම්පූර්ණයෙන් නවත්තනවා කියලා දවසක් හිතුවා. ඒ සිතුවිල්ල හිතනකොටම දේවතාවුරු උන්වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේ ආහාර ගන්න එක සම්පූර්ණයෙන් නම් නවත්තන්න එපා. මොකක් හෝ පුංචි දෙයක් ආහාරයක් හැටියට ගන්න. ඔබ වහන්සේ ආහාර ගැනීම නැවැත්තුවොත් අපි ওই රෝම කූප අතරින් දිවි ඕජාව ශරීරයට ඇතුල් කරනවා කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ කල්පනා කරනවා ආහාර ගන්නේ නැහැ කියලා මං අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් දෙවියන් ඒකාන්තයෙන් මගේ ශරීරයට රෝම කූප අතරින් දිවි ඕජාව ඇතුල් කරයි. එතකොට මගේ අදිෂ්ඨානේ මේ වීරිය බොරුවක් වෙනවා. එහෙමනම් අදිෂ්ඨානේ වෙනස් කරගන්නවා කියලා උන්වහන්සේ ගහක් යට අදිෂ්ඨානින් වැඩ හිටියා. කිසිම ආහාරයක් හැටියට දෙයක් වෙනම ගන්නෙ නැහැ. උලගේ හමාගෙන ඇවිල්ලා පාත්‍රයට වැටෙන කොලයක් ඇද්ද? සුළඟේ හමාගෙන ඇවිල්ලා පාත්‍රයට වැටෙන යම් ගෙඩියක් ඇද්ද? අර ගහෙන් පාත්‍රයට වැටෙන යමක් ඇද්ද? ඒක පමණක් ආහාර කරගන්නවා කියලා ගහක් යට වැඩ හිටියා. උන්වහන්සේ වෙන කිසිම ආහාරයක් ගන්නෙ නැහැ. උලගේ ඇවිල්ලා යම් පුංචි කොලයක් වැටෙනවා නම් පාත්‍රයට ඒ කොලේ පමණයි කියන දිවාග තියාගන්න. අපේ බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ අතර තියෙනවා පහූත ජීවහ කියලා කියන්නේ. මේ දිවාග රසනහර 700ක් තියෙනවා කියලා සඳහන් වෙනවා මහා පුරුෂ ලක්ෂණ අතර. ඒ අතර පුංචි දෙයක් දිවාග තියාගත්තා නම් එහි සම්පූර්ණ ආහාර ඕජාව ශරීරයට උරා ගන්නවා කියලා. ඒ නිසා තමයි අවුරුදු 6ක් ඔච්චර දුෂ්කර ක්‍රියා කරලත් උන්වහන්සේගේ ජීවිතේ රැකුනේ. ඊළඟට පින්වතුනි සමහර අවස්ථාවල උන්වහන්සේ බුදු වෙනකම් දෙවිවරු උන්වහන්සේ දිහා බලාගෙන හිටියා කියන එක දේශනා ගොඩකින් අපිට පැහැදිලි වෙනවා. ඒ අතර සමහර දෙවිවරු පවා රැවටුණා. උන්වහන්සේ සිහිසුන්න දින ගණන් ඇදගෙන වැටලා ඉන්නකොට ඇතැම් දෙවිවරු සුද්ධෝදන රජුරුවන් ඉදිරියේ පෙනී ඉඳලා කියනවා රජතුමනි ඔබේ පුත්‍රරත්නේ මිය ගියා කියලා. එතකොට සුද්ධෝදන රජතුමා පිළිගන්නේ අහනවා මගේ පුතා මිය ගියේ ඒකාන්තයෙන් බුද්ධත්වයට පත් වෙලාද නැහැ කියනවා. වීරිය වඩනකොට ආහාර වර්ජනය කරලා මිය ගියා කියනවා. සුද්ධෝදන රජතුමා පිළිගත්තේ නැහැ කියනවා. මගේ පුතා නම් බුදු නොවි මිය යන්නේ නෑමයි කියලා පිළිගන්නේ නැහැ කියන දෙවියන් කිව්වා. එතකොට දෙවිවරු කියනවා රජතුමනි අපි ආයි බලලා එන්නම් කියලා. අතුරුදහන් වෙලා යනවා. ගිහින් හොඳට බලාගෙන ඉඳලා ආයි ඇවිල්ලා කියනවා රජතුමනි අපිට වැරදිලා. සිහිසුන් ඇදගෙන වැටිලා තාම යන්තම් සිහිය තියෙනවා කියනවා. තාම මිය ගිහිල්ලා නැහැ කියනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා කපිලපස්තුපුරයට ශාක්‍ය ජනපදයට වැඩම කරපු ගමනේ සුද්ධෝදන රජතුමා ওই කතාව කියනවා. ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී දෙවිවරු ඇවිල්ලා මට කිව්වා කියනවා මිය ගියා කියලා. ඒත් මම පිළිගත්තේ නැහැ කියලා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ කියන රජතුමනි ඔබ අද විතරක් නෙමෙයි මීට පෙර සසරේ පියාණන් වෙලා ඉපදිච්ච ආත්මෙ මහා ධර්මපාල ජාතකයේ දේශනා කරලා කියනවා ඔබේ පුතා හැටියට මම ඒ කාලේ ඉපදිලා ඉදිද්දී ඔබේ පුතා මිය ගියා කියලා සතෙක්ගේ ඇට කෑලි ගෙනහල්ලා පෙන්වනවා මේ පුතාගේ අස්ති කොටස් කියලා. ඒත් පිළිගත්තේ නැහැ කියලා. එදා මහා ධර්මපාල ජාතකයෙන් ධර්ම දේශනා කරේ ඔය අතීත කතාව මුල් කරගෙන. එතකොට අපිට පේනවා මේ භූමියේ දුෂ්කර ක්‍රියා කරද්දී මොනතරම් දුෂ්කර ක්‍රියාවක් උන්වහන්සේ කරා. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට දුක් දීලා පුදුමාකාර ආහාර වර්ජනයක් කරා. උන්වහන්සේ මහා සොහොන් වලට ගිහිල්ලා අමු සොහොන් වලට ගිහිල්ලා සොහොනේ ඉන්නවා කියනවා. මැරිච්ච මලකුණු වල හිස් කබලට හිස තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒ කාලේ අර දුෂ්කර ක්‍රියා කරලා දුක් දීලා විමුක්තියක් ලබන්න පුළුවන් කියලා හිතුවා. සමහර වෙලාවට ගොපලු දරුවෝ හරක් දක්කගෙන යන දරුවෝ ඇවිල්ලා ඇඟට මුත්‍රා කරනවා. ඒත් සිතුවිල්ලක්වත් මට මෙහෙම කරා නේද කියලා හිතට ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කනට ඇවිල්ලා කෝටු වලින් අනිනවා කියනවා. පස් වලින් දමලා ගහනවා කියනවා. ගොපලු දරුවෝ ඇවිල්ලා. ඒ අය දිහා ද්වේෂ හිතකින්වත් බලලා නැහැ කියනවා. මට මෙහෙම කරනවා නේද කියලා බලන්නේ නැහැ කියනවා.
එතකොට අපිට පේනවා අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ මොනතරම් වීරියක් ඇතුව හිත රැකගෙන හිටියද කියලා. ඒකට හේතුව පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ මාරයා එක තැනක පෙනී ඉඳලා කියනවා උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන දවසේ ඉඳන් අබිනිෂ්ක්‍රමණය කරනකොටත් මාරයා පෙනී ඉඳලා කියනවා ඔබ වහන්සේ දැම්ම යන්න එපා තව දින 7ක් ඉන්න කියනවා. චක්‍රවර්ති රාජ සම්පත්තිය ඔබ වහන්සේට පහළ වෙන්න. සක්විති රජ වෙන්න කියලා. අතහැරලා ගියා. දුෂ්කර ක්‍රියා කරද්දී අවුරුදු 6ම කොහොම හරි මේ කෙනා නොමග යවන්න පුළුවන්ද කියලා සිදුරක් හොයා මාරයා උන්වහන්සේ පස්සෙම කැරකි හිටියා කියලා. එතකොට බලන්න Tamanට ද්වේෂ හිතක් තරහ සිතක් ඇති වෙන්න ඉඩ නොදී පුදුම වීරියෙන් හිත රැකගෙන අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා. මෙහෙම දුෂ්කර ක්‍රියා කරලා අවසානයේ දවසක් උන්වහන්සේටම හිතුණා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කළා මට කිසිම උතුම් මිනිස් ගුණ ධර්මයක් අඩු ගානේ සමාධියක්වත් කියලා ලැබපු දෙයක් නැහැ. ශරීරයට දුක් දුන්නා, සිහිසුන් ඇදගෙන වැටුණා, කලන්තේ වුණා, මුළු ශරීරේම ඇටසැකිල්ලක් බවට පත් වුණා විතරයි. ලැබපු උතුම් මිනිස් ගුණ ධර්මයක් නැහැ. උන්වහන්සේට මතක් වුණා පුංචි කාලේ දඹරුක් සෙවණේ ආනාපාන සති භාවනාව වඩලා පළවෙනි ධ්‍යානෙ මන් ලබා ගත්තා නේද? එහෙමනම් මට ඒ භාවනාව උපකාර වෙයි කියලා හිතුණා. එදා භාවනා කරන්න වාඩි වුණා. හුස්ම රැල්ලට හිත යොමු කරලා ටික වෙලාවක් යනකොට හුස්ම දෙක තුනක් ගන්නකොට එහෙම සිහිසුන් ඇදගෙන වැටුණා. ඇයි භාවනා කරන්න ශරීර ශක්තියක් අවශ්‍යයි. ආනාපාන සති භාවනාව යොගන්නනවා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. කය ඍජුව තියාගෙන වාඩි වෙන්න. කොඳුයට පේලිය ඍජුව හිටින විදිහට පළඟක් බැඳගෙන වාඩි වෙන්න. එහෙම වාඩි වෙන්නවත් ශරීරයට පණක් නැහැ. එච්චරකට දුෂ්කර ක්‍රියා කරනවා. උන්වහන්සේ ඒ වෙලාවේ දුෂ්කර ක්‍රියාව හිතෙන් අතහැරලා කල්පනා කරා භාවනා කරන්න නම් ශරීර ශක්තියක් අවශ්‍යයි. පාත්‍රය අරගෙන මේ අසල තියෙන පහළ තිබ්බ එදා සේනානි කියන ගම තියෙනවා. ඒ ළඟින්ම තිබ්බ දුෂ්කර ක්‍රියා කරපු තැනට. ඒ සේනානි කියන නියං ගමට උන්වහන්සේ පාත්‍රය අරගෙන අර ගමට පිණ්ඩපාතේ වැඩියා. එහෙම පිණ්ඩපාතේ යනකොට මග කීප තැනක කලන්තේ හැදිලා ඇදගෙන වැටුණා. බොහොම අමාරුවෙන් පිණ්ඩපාතේ ගිහිල්ලා පාත්‍රයට ලැබිච්ච ආහාර ටික අරගෙන ආපහු එනකොට අර දුෂ්කර ක්‍රියා කරන කාලේ උන්වහන්සේ දිහා බලාගෙන උදව් කර උපස්ථාන කර දැන් බුදු වෙයි කියලා උපස්ථාන කර හිටිය 5 දෙනාම කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහා නාම අස්සජී මේ 5 දෙනාම උන්වහන්සේව අතහැරලා ගියා. අන්න දුෂ්කර ක්‍රියාව අතහැරියා. දැන් මෙයාගෙන් අපිට වැඩක් නැහැ කියලා උන්වහන්සේලා බැන ගියා පස්වක භික්ෂුන් වහන්සේ. දැන් උන්වහන්සේ මහා වනාන්තරේ කවුරුත් නැහැ උන්වහන්සේට උදව්වට කියලා. හැබැයි උන්වහන්සේ වීරිය අතහැරියේ නැහැ. උන්වහන්සේ සති 2ක කාලයක් ගත වුණා කියනවා. ආයිමත් ටික ගමට පිණ්ඩපාතේ වැඩම කරලා ටික ආහාර ගනිමින් භාවනා කරනවා. සති 2ක් යනකොට දුෂ්කර ක්‍රියාව අතහැරලා අර යටපත් වෙලා තිබ්බ මහා පුරුෂ ලක්ෂණ ආයිමත් මතුවලාවා කියලා. ඊට පස්සේ තමයි උන්වහන්සේ මේ දුෂ්කර ක්‍රියා කරපු කඳු වලල්ලේ පහළට බැහැගෙන ගිහිල්ලා එදා අර සුජාතාව කිරිපිඩු පූජා කරපු නුගරු කමුල වැඩ සිටියේ. ඒ බුද්ධත්වයට පත් වෙන පෙර දවසේ තමයි උන්වහන්සේ මෙතනින් පහළට බැහැගෙන ගියේ. එදා උදෑසන ඒ නුගරු කමුල වැඩ ඉන්නකොට එදා බුදු වෙන දවසේ උන්වහන්සේගේ ශරීරය දැන් ආයමත් මහා පුරුෂ ලක්ෂණ මතුවෙලා. අර දුෂ්කර ක්‍රියා කරනකොට සැඟවිලා ගිය උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සාරිපුත්ත හාමුදුරන්ට දේශනා කරන සාරිපුත්‍ර දුෂ්කර ක්‍රියා කරන කාලේ මගේ ඇස් දෙක උපමාවකට කියනවා ලිඳක වතුර හිඳිලා ලිම් පතුලේ වතුර ටිකක් තියෙනවා. කෙනෙක් ලිඳට එබිලා බලනකොට යන්තම් අඩියේ වතුර චුට්ටක් පේනවා. ඒ වගේ තමයි කියනවා හිස් කබල දිහා බලනකොට හිස් කබල ඇතුලෙන් ඇස් දෙක පෙවුනේ ඒ වගේ කියලා. හිස් කබල ඇතුළට ඇස් දෙක ගිලිලා ගියා කියලා. එතකොට නිකන් හිතන්න මොන තරම් දුෂ්කර ජීවිතයක්ද කියලා. අවුරුදු 6කට ආසන්න කාලයක් ඒ තරම් දුෂ්කර ජීවිතයක් ගත කර උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරලා එදා සති 2ක් ටික ආහාර වළඳලා තමයි
බුද්ධත්වයට පත් වෙන දවසේ සුජාතාවගේ කිරිපිඩු දාන ගුලි 49ක් කරලා අදිෂ්ඨාන කළ වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ සෙවණේ චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ ඉඳලා රාත්‍රී පළවෙනි යාමේ කුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවනි යාමේ චතුප්පාත ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙද්දී හිත කෙලෙසුන්ගෙන් මිදලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. පින්වතුනි, අනාගතයේ මේ මහා බද්ද කල්පේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නේ සතියයි කියලා සඳහන් වෙනවා. උන්වහන්සේ කැලේකට යන්නෙත් නැහැ. තමන්ගේ මාලිගාවෙම උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරනවා. ඒ සතිය දුෂ්කර ක්‍රියා කළ අවසන් වෙනකොට තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී කියන බිසව තමයි කියන කිරිපිඩු හදාගෙන ඇවිල්ලා උඩුමහලේදී කිරිපිඩු පූජාව කරන්නේ. මහා බ්‍රහ්ම දෙවියන් අහසෙන් ඇවිල්ලා උඩුමහලේදීම උන්වහන්සේට අටපිරිකරක් පූජා කරනවා. කෙස් වැටේ කපල අහසට වීසි කළ සිවුරු පිරිකර දරාගෙන මාලිගාවේ උඩුමහලේ ඉඳන් අහසින්මයි කියන බෝමුලට වඩින්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ. එතකොට බලන්න මේ වගේ නෙමේ දීර්ඝ ආයුෂ ඇති කාලයක් කියන මෛත්‍රී බුදුහාඳුරු බුදු වෙනකොට ඒත් සතියයි දුෂ්කර ක්‍රියා කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේට සසරේ විපාක දීපු කර්ම ගැන විස්තර කරපු දේශනා තියෙනවා. අටුවාවල ඒවා ගොඩක් විස්තර වෙනවා. ඒ තැන සඳහන් වෙනවා අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේට පාරමී පුරලා තිබුණත් බණහන්න යන් කියනකොට කියවුණා ඔය මුඩු මහණන්ගෙන් බණහල මට වැඩක් නැහැ. ඒ වචනෙන් වෙච්ච අකුසල විපාකේ තමයි කියනවා පාරමී පුරලා තිබුණත් අවුරුදු 6කට ආසන්න කාලයක් මෙච්චර දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේට බුදු වෙන දුක් විඳින සිද්ධ වුණා. පින්වතුනි, අපි බොහොම වාසනාවන්ත පිරිසක්. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ ජීවිතයේ බොහෝ ස්ථාන මේ දඹදිව වන්දනා ගමනේ අපි බොහෝ තැන් අපි ඒ ස්ථාන වලට ගිහිල්ලා සිහි කරලා හිතේ විශාල පැහැදීමක් සද්ධාාවක් ඇති කරගන්නවා. මේ ගමනේ මුල ඉඳන් අන්තිම වෙනකොට මුළු බුද්ධ චරිතේම ආයි කියුවා වගේ හැම තැනක්ම අපිට ගැළපිලා හැම තැනක් ගැනම විස්තර වෙලා එනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරපු දුර්ගේශ්වරී කඳුවලල්ල දුෂ්කර ක්‍රියා කරපු භූමියටයි අපි මේ ආවේ. පින්වතුනි, මෙතන ඔබට පේනවා මේ පිරිස බොහොම අමාරුවෙන් ඇතුළට ඇතුල් වෙනවා. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට බොහෝ කාලයක් හිටියා කියලා විශ්වාස කෙරෙන ගල්ලෙනක් තමයි ඇතුලේ තියෙන්නේ. මේ ගල්ලෙනට ටිකක් පොළොව වදින්න ඉඩ තියෙනවා. බොහොම අමාරුවෙන් මේක ඇතුළට ඇතුළු වුණාට පස්සේ ටිකක් ඉඩ තියෙනවා ගල්ලෙනේ. අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන ස්වභාවයේ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරලා තියෙනවා. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන ඉරියව්වේ ප්‍රතිමා වහන්සේ නමක් ඇතුලේ වැඩ ඉන්නේ. ඒ නිසා මේ භූමියට ආවට පස්සේ බොහෝම දුෂ්කර ගමනකින් තමයි උඩට එන්න තියෙන්නේ. බොහොම අමාරුයි. ඒ මහන්සිය හරි උඩට ඇවිල්ලා බුදු ගුණ ටිකක් සිහි කරලා බුදුරජාණන් වහන්සේ මොනතරම් දුෂ්කර කාලයක් මොනතරම් දුෂ්කර ජීවිතයක් මේ භූමියේ මොනතරම්නම් කී වතාවක් මේ තැන්වල සිහිසුන්ව උන්වහන්සේ ඇදගෙන වැටලා නැකිට ගන්න බැරුව ඉන්නේ. පාත්‍රයට ලැබිච්ච පුංචි කොලයක් ගෙඩියක් ආහාර කරගෙන මොනතරම් දුෂ්කර ජීවිතයක් ගත කරාද? ඒ තරම් දුක් විඳලා තමයි මේ ධර්මයේ බෝධි මූලයේදී අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ලෝකයාට ධර්ම දේශනා කරේ. ඒ නිසා අපි බොහොම වාසනාවන්තයි. ඒ බුදු කෙනෙක්ගේ ශ්‍රාවකයන් බවට පත් වෙලා ධර්මය අහන්න වාසනාව ලැබුණා. බොහෝ බණ අහලා හිත පහදවාගෙන තමයි මේ දඹදිව බුද්ධ භූමිය වලට ඇවිල්ලා බණ අහලා ඒ පුණ්‍ය භූමි දැකලා ඒ ස්ථානවල පින්කම් කරලා ඒ ගැන සිහි කරලා විශාල සද්ධාාවක් ජීවිතය ඇති කරගන්න වාසනාව ලැබුණා. ඒ නිසා මේ ගමන පුරාම රැස් කරගත් සියලු පින ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වතුනි, මේ දඹදිව වන්දනා ගමනේ අපි දිල්ලි වලට ඇවිල්ලා ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනා කරපු භූමියෙන් අපි ගමන ආරම්භ කරේ. දිල්ලි කෞතුකාගාරේ වැඩ ඉන්න
කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේලා සියසින් බොහොම ළඟට අපි ඒ ධාතුන් වහන්සේලා දැක බලාගෙන විශාල පිනක් රැස් කරගත්තා. එතන ඉඳන් අපි ආපු ගමනේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ විශේෂිත ස්ථාන ගණනාවක් අපි දැකලා හිත පහදවාගෙන ඒ සතර ස්ථාන අවිධහිත ස්ථාන වලට අදාළ පුණ්‍ය භූමි ඊළඟට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ පෙළහර පාපු පුණ්‍ය භූමි යමා මහ පෙළහර පාපු ස්ථාන අපි වෙනදා වගේ නෙමෙයි මේ වතාවේ ලුම්බිනියේ දින දෙකක් නතර වෙලා කපිලවස්තුපුර උන්වහන්සේ වසර 29ක් රාජකුමාරයෙක් හැටියට ගත කරපු මේ මාලිගාව ඒ වගේම ඒ උන්වහන්සේගේ ශාක්‍ය ජනපදයේ නීග්‍රෝධාරාම භූමිය ඒ වගේ ස්ථාන ගණනාවක් මේ ගමනේ අපි වන්දනා කරගත්තා. ඉතින් බොහොම අමාරුවෙන් මේ ගමන ටිකක් වෙහෙස කරයි. උදේ පාන්දර 3ට 2ට නැගිටලා ගමන පිටත් වෙන්න වුණා. හැබැයි මේ දින කීපේ වන්දනා කරගෙන යනකොට අපිට විශාල පිනක් කුසලයක් ලොකු සද්ධාාවක් මේ ගමන තුල ජීවිතේ රැස් වෙනවා. ඒ නිසා මේ ගමන පුරාම රැස් කරගත් සියලු පින් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සියලු දෙව් බමුණු සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබටත් මටත් අපි සියලු දෙනාටමත් මේ ධර්ම මාර්ගයේ දියුණු කරගෙන යන ගමනේ ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම අපට මේ ධර්ම මාර්ගයේදී උදව් උපකාර කරන ඉෂ්ට දේවතාවරු ආරක්ෂක දේවතාවරු භූමාට දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සියලු දෙව් බමුණු උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ රැස් කරගත් සියලු පින් සාදුකාර දිදී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටත් උතුම් නිවන් මගම වඩාගෙන ඉක්මනින්ම සසර දුක අවසන් කරන්න සියලු දෙවියන්ටත් වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. අපි ආකාසත්තාච බුම්මත් දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ හැම දිනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන් තම තමන් සිහිපත් කරගෙන මේ ගමන තුල වන්දනා කරන අතරතුරත් පවුල්වල ඥාතීන් අතර මිය පරලොව ගිය අය හිටියා. ඒ අය ඒ වගේම ඔබේ පරම්පරාවල මිය පරලොව ගිය ඔබට උදව් උපකාර කරපු කල්යාණ මිත්‍රයෝ මේ ධර්ම මාර්ගයට උදව් උපකාර කරපු අය ඒ සෑම සියලු දෙනා සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි ගාථාව කියලා පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඒ වගේම ඔබ හැම දිනාට විශේෂයෙන් මේ දඹදිව ගමන බොහොම දුෂ්කරයි. බොහොම අපහසුයි. දැන් නම් ටිකක් හරි මෙහෙම පහසුකම් තියෙනවා. ඉස්සර මුල් කාලේ අපි එන කාලවල මෙහෙම නෙමෙයි. පාරවල් ගොඩාක් මීටත් වඩා පාරවල් කැඩිලා. හරිම අපහසුයි. මේ එන ගමන තුල අපිටත් මේ දින ගණනාව ලොකු වෙහෙසක්. හැබැයි මේ ගමනේ ලොකු පිරක් අපිට රැස් වෙනවා. ඒ නිසා තමයි බොහෝ පිරිස දඹදිව යන්න සූදානම් වුණත් අපිට හැම පාරම ඉන්න බෑ මේ ගමනත් එක්ක. ඉතින් අපි අවුරුද්දකට එක වතාවයි මේ වන්දනා ගමන සිදු කරන්නේ. ඉතින් ඒකට එකතු වෙන ඔබ බොහොම වාසනාවන්තයි. තව බොහෝ පිරිසක් ඉන්න බලාගෙන හිටපු අයට ඉන්න බැරි වුණා. මොකද අපි ඒ බස් 3කට විතරක් ප්‍රමාණවත් පිරිස විතරයි ගත්තේ. ඉතින් ලොකු පිරිස වැඩි වෙන්න අපිට ටිකක් මේ ගමනේ පිරිස පාලනය කරගන්න අපහසුයි. ඒ නිසා තමයි මේ පිරිසක් අපි සම්බන්ධ කරගත්තේ ගමනට. ඉතින් ඔබ බොහොම වාසනාවන්තයි. ඔබට මේ ස්ථාන ගොඩාක් විස්තර කරමින් ඒ හැම තැනකම පින්කම් ගොඩාක් සිදු කරගන්න වාසනාව ලැබුණා. ඒ ගමනේ අපිට මගතොටේ කිසිම කරදර වුණේ නැහැ. බස් කැඩිලා නතර වෙලා වාහන හැප්පිලා කිසිම අනතුරක් අපිට වුණේ නැහැ. අපිට බොහෝම සැපසේ අපිට මේ ගමනේ වන්දනා කරගෙන හැම තැනක්ම අපිට සමහර තැන් සමහර කණ්ඩායම් යනකොට ඔන්න වහලා.
දැන් බලන්න අපි කුසිනාරාවට යන අපි අන්තිමට එළියට එනකොටත් තව කට්ටියක් ආවනේ. අපිට බොහෝම සැපසේ හැම තැනක්ම විස්තර කරගෙන වන්දනා කරගෙන හොඳට පින්කම් කරගන්න වෙලාව ලැබුණා. ඉතින් අපි බොහෝ වාසනාවන්ත පිරිසක් මේ ගමනේ ලොකු පින් ගොඩක් කරගත්තා. මේ අතරතුර ඔබ හැම දිනාටම ඔබට මේ ගමනට ඔබ සම්බන්ධ කරපු ඔබේ දරුවෝ සමහරලාවට ඒ දරුවෝ මිල මුදල් දීලා අම්මලා තාත්තලා ගිහිල්ලා වන්දනා කරලා ඉන්න කියලා ඔබ ගමනේ පිටත් කරලා එවන්න ඇති. ඒ නිසා ඔබේ දෙමව්පියන් ජීවත්ව ඉන්නවා නම් ලංකාවේ ඒ අයට ඊළඟට ඔබේ දරුවෝ ඔබ මේ ගමනට සම්බන්ධ කරපු අය මේ ගමනට එකතු කරපු මේ සෑම සියලු දෙනාටමත් මේ ගමන පුරාම රැස් කරගත් සියලු පින් ඒ හැම දිනාටම ආශිර්වාදයක් වේවා. ඒ අය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ඒ කල්යාණ මිත්‍ර පිරිසටත් මේ නිවන් මඟ දියුණු කරගන්න මේ පින ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන් අපි දඹදිව ආපු ගමන් ගණනාවක මීට පෙර අපි ගොඩාක් අය ඇවිල්ලා තියෙනවා. නමුත් ජානක දැන් අපි මං හිතන්නේ කණ්ඩායම් ගණනාවක් අවුරුදු ගණනාවක් ජානකත් එක්ක මේ මහී ලංකා ආයතනයත් එක්ක මේ දඹදිව ගමනට එකතු වෙනවා. ඉතින් ඔබට බස් එකේ යන්නේනකොට මගතොට ධර්මයේ කියලා දීලා හිත හදලා හිතට අකුසලයක් ඇති නොවන විදිහට හිත කුසලයක පිහිටවාගෙන මේ ගමනේ මගතොටේ පවා නිකන් අනවශ්‍ය දේවල් හිත යන්නේ නැතුව බුදු ගුණ කිය කවි කිය ධර්මයේ තුලම හිත පිහිටවාගෙන වන්දනා කරවමින් විශාල සද්ධාාවක් ඇති කරලා ධර්මයේ තුලින් ඔබව අරගෙන යන්න විශාල අනුග්‍රහයක් සලසන. ඒ නිසා මේ ගමනක් කරනකොට පුංචි දෙයක් නෙමෙයි. 100 ගාණක් කියන්නේ කෙනෙක් ලෙඩ වුණත් අසනීප වුණත් ඒ සියලු වගකීම බර ඒ සංවිධානය කරන අයට එනවා. ඉතින් ඒ නිසා ඒ හැම වගකීමක්ම අරගෙන ඔබ වෙනුවෙන් මේ ගමනේ ඒ සියලු බර දරාගෙන අපිට මේ වන්දනා ගමන බොහොම සාර්ථකව අවසන් කරගන්න උදව් උපකාර කරපු මහී ලංකා දඹදිව ආයතනයේ ජානක මහත්මයාට තින් ජානකගේ ඒ බිරිඳ දරුවන් 3 දෙනා ඒ වගේම ජානකගේ සහෝදරවරු මේ මහී ලංකා ආයතනයේ උදව් උපකාර කරන ඒ සෑම සියලු දෙනාටම ජානකගේ පවුල්වල සියලු දෙනාටමත් ඒ වගේම අපිට මේ ගමනේ අනිත් උපකාර කරන මේ සියලු දෙනා ඒ බස්වල ඔබට උපකාර කරපු හැම දෙනාට ඒ වගේම මේ ගමනේ මට බොහෝම ළඟ ඉඳගෙන මගේ කටයුතු මේ හැම දෙයක්ම දානමාන මේ සියලු දේවල් හොයලා බලලා ඒ අප උපස්ථාන කරමින් මේ දින ගණනාවෙම කටයුතු කරපු ඒ සුරාජ් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ හැම දිනාටම මේ ගමන පුරාම රැස් කරගත් සියලු පින ධර්මාවබෝධයේ පිණිසම නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා.